එතකොට අපි දෙක කොටසේ පළවෙනි ප්‍රශ්නය කතා කරා දෙවෙනි ප්‍රශ්නය කතා කර අපිට ඉතුරු වෙලා තියෙන පොතේ තුන්වෙනි ප්‍රශ්නේ ඉඳන් උත්තර ටික කතා කරලා යමු. පුතාලා try කරලා තියෙන හින්දා මම හිතනවා හැමෝම මේක දන්නවයි කියලා හිතලා තමයි කතා කරන්න යන්නේ. හොඳයි. අපි පළවෙනියටම අහන්නේ මේකෙදි අහනවා right. ප්‍රාථමික යතුරු දෙකක් අදාළ වගුවල නම් සමග ලියා දක්වන්න කියලා කියනවා primary keys. මේකේ උත්තර ටික ගත්තොත් පුතේ මුලින්ම පළවෙනි එකේදී ආහාර ද්‍රව්‍ය වගේ food item table එකේ අපි දන්නවා ප්‍රාථමික යතුරු වෙන්න නම් මේවා අනන්‍ය වෙන්න ඕනි. ඒ අනන්‍ය වෙන්න නම් ප්‍රාථමික යතුරු මේකෙදී වෙන්න ඕනි අනිවාර්යයෙන්ම item ID කියන එකයි. ඊට පස්සේ සැපියුම් වගුව ගත්තාම පුතාලට එකෙත් බලන්න පුළුවන් මේ අනන්‍යව වෙන්නේ එකිනෙකට වෙනස් අගයන් තියෙන්නේ මේ සප්ලයි ID කියන එකේ නම් සැපියුම් වගුවේදී අපිට ගන්න වෙන්නේ සප්ලයි ID කියන එක. කවුරු හරි මට කියන්න පුතේ එහෙමනම් මිලට ගැනීමේ වගුව ගත්තොත් මේක අහලා නැහැ දෙකයි අහලා තියෙන්නේ. මිලට ගැනීමේ වගුව ඇහුවොත් ඔව් මොකක්ද ප්‍රාථමික යතුරු වෙන්නේ? හරි මේ පැත්තට වදින්න. ඔව් පුතේ කියන්න කවුරු හරි මට purchase table එකේ මොකක්ද දෙන්න ඕනේ? හංසමාලා ඔව් අපි purchase table එක ගත්තොත් තනියකින් බෑ date එක ගන්න බෑ supply ID ගන්න බෑ item ID ගන්න බෑ count එක වෙන්න බෑ. එතකොට අපි හිතුවොත් එහෙම මෙල්ට ගන්න යම් item එකක් එක දවසට එක item එකක් කියලා ගත්තොත් එකම item එක ගන්න එක දවසේ කියලා ගත්තොත් පුතේ එන අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් supply ID එකයි දෙකමනේ සංයුක්ත යතුරක් වෙන්නේ item ID එකයි. මේක වැදගත් වෙනවා. දැන් උදාහරණයකට මම මෙහිම ඇහුවොත් පුතලගෙන් අහනවා අපේ foreign key එක මොකක්ද? primary key එකනේ. foreign key එක මොකක්ද වෙන්නේ? ඔව් ආගන්තුක යතුර. මට කියන්න පළවෙනි ටේබල් එකේ ආගන්තුක යතුරු තියෙනවද? නෑ. ආගන්තුක යතුරු නෑ. බොහොම හොඳයි. දෙවෙනි ටේබල් එකේ ආගන්තුක යතුරු තියෙනවද? නෑ. ඒත් නෑ. බොහොම හොඳයි. තුන්වෙනි ටේබල් එකේ ආගන්තුක යතුරු දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. මොකක්ද දෙක? sub ID item ID item ID sub ID item ID තියෙනම් ඒකට දැනගන්න ඕනේ මොනවද ඒකේ තියෙන ප්‍රාථමික යතුරු මොකක්ද කියන්නේ නැහැ කියන්න ඒක දැනගන්න. බොහොම හොඳයි. හරි පුතේ අපි ගන්නවා ඊට පස්සේ මාළු පාන් එකක් සහ පළතුරු බීම් වල ගන්නවා කියලා කියන කුමන වගුව යාවත් කාලින කරන්න ඕනද කියන එක තමයි මේකදී අහන්නේ. එතකොට පුතාලා දන්නවා මෙතනින් අඩු වෙන්න ඕනි කියන. ඒතර food item table එක තමයි වෙන්නේ. ඒතර මේකට කියන්නේ කුඹන වගුව කිව්වහම අපි දන්නවා food item table table එක ඒකේ රෙකෝඩ් අහලා තියෙනවා. ඒතකොට රෙකෝඩ් ඇහුවොත් මතක තියාගන්න පොතේ ඒක මේ සාමාන්‍ය විදිහට උත්තරේ විතරක් ලිව්ව නම් ඇති. නමුත් වෙලා තියෙනවා නම් ඒකේ ලේබලුත් එක්ක ලියන්න පුරුදු වෙන්න ඒක වටිනවා. මොකද එතකොට හරියටම ටේබල් එකේ මොන ටේබල් එකද කියන එක හොයාගන්න පුළුවන්. හරි? ඒතර අපි food item table එකේ අපි ගත්තොත් item ID මුලින්ම කියන්නේ fish bun. එන fish bun කිව්වම 1001යි. පුතේ මම වැරද්දක් කරොත් කියන්න. ඒතර fish bun. ඒතර stock එක වෙන්න ඕනේ 15 කියන එක 14ක් වෙන්න ඕනේ කියලා අපි දන්නවා. ඊට පස්සේ fruit drinks ගත්තාම එතකොට 1005 කියන එක එන්න ඕනේ. 1005 කියන එකේ
ෆෘට් ඩ්‍රින්ක්ස් 19ක් තියෙනවා එකක් අඩු නම් 18ක් වෙන්න ඕනේ මෙන්න මේ විදිහට පොතේ මාතෘකත් යටතේ ලිව්වොත් ගොඩක් පැහැදිලි වෙනවා ප්‍රශ්නයක් නැහැ පොතලට සම්පූර්ණ ලකුණු හම්බෙනවා පොතල ලියලා තියෙන උත්තර විදිහට මේක නම් ගොඩක් අය හරියට කරලා තිබුණා දෙක තුන්වෙනි කොටස ගත්තොත් අලුත් ආහාර කට්ලට් ගත්තොත් මොකද වෙන්නේ කියන එකයි අහන්නේ ඒතර මීනා කියන එක නම් තමයි ගන්න 25ක් ගන්නවා කියලා නම් මොන වගුද එන්න ඕනේ කියලා අපි අනිවාර්යයෙන්ම දන්නවා ෆුඩ් අයිටම් ටේබල් එකට එන්න ඕනේ ඒකට අනිවාර්යෙන් එන්න ඕනේ ඇයි ඒක එකතු වෙන්න ඕනේ එකට ෆුඩ් අයිටම් ටේබල් ඊළඟට එන්න ඕනේ පර්චේස් ටේබල් නේද කාගෙන්ද ගත්තේ කියන තොරතුරු වලට මේ පර්චේස් ටේබල් කියන එක එන්න ඕනේ එතකොට මේකේ රෙකෝඩ් අහලා තිබුණා ඒක අමාරු නැහැ ෆුඩ් අයිටම් ටේබල් එක ගත්තොත් අපි දන්නවා මෙතෙන්ට එන්න ඕනේ අලුත් අංකයක් 1006 කට්ලට් අපි හිතමු කීයද කියන්නේ 25ක් ගන්න ඒක පොතේ සිංහල ලියන කමක් නැහැ පොතේ මට මේකේ සිංහල ටයිපින් බැරි නිසායි මම මේ විදිහට ටයිප් කරන්නේ ඊට පස්සේ දිනේ දීලා තියෙන 29 2013 කියලා 29 කියන එක එනවා ඊට පස්සේ සප්ලයි එන්නේ මීන ඒ කියලා කියන්නේ S 002 අයිටම් එක මේක සමහර කට්ටිය පොඩ්ඩක් පටලව ගන්න ගිහලා තිබ්බා අපි අලුත් අංකේ මතක තියාගන්න කියන එක තියෙන්නේ සහ 25ක් කියන්නේ එහෙනම් මේ දෙක තමයි එන්නේ සහ මම අර කිව්වාගේ මාතෘකා ලියන්න පුළුවන් නම් උත්තරේ බොහොම පැහැදිලි right හොඳයි අපි ඊළඟ එකට ටක් ගාලා ගියොත් හතරවෙනි ප්‍රශ්නේ ගොඩක් අය කරලා ඉවල තිබ්බ සමහර අය කරලා ඉවල තිබුණේ නැහැ හරි වෙබ් අඩවියක ප්‍රවේශනයට මුලින්ම දර්ශන වෙබ් පිටුව අපි කිව්වා මේකට මුල් පිටුව කියලා මේ මුල් පිටුවට අපි නම් දෙකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන මම හෝම් පේජ් කියන එකෙන් ලියන්න මුල් පිටුව කියන එක උත්තරේ එන්න ඕනේ ගොඩක් අයගේ හරි එහෙම නැත්නම් අපි මේකට ඉන්ඩෙක්ස් පේජ් කියලාත් කියනවා සමහර කට්ටිය මේකට ඉන්ඩෙක්ස් පේජ් කියලාත් කියනවා හෝම් පේජ් හෝ ඉන්ඩෙක්ස් පේජ් මුල් පිටුව තමයි වෙන්න ඕනේ ඊට පස්සේ වෙබ් පිටු සම්බන්ධ කිරීමට පාවිච්චි කරන්න අපි දන්නවා වෙබ් පිටු එන්න සම්බන්ධ වෙන අධිසන්ධාන එහෙම නැත්නම් hyperlinks කියන එකයි සම්බන්ධ වෙන්නේ එතකොට වෙබ් පිටු අතර සම්බන්ධයට අධිසන්ධාන තමයි පාවිච්චි කරන්නේ අපි ඔය ක්ලික් කරනකොට සම්බන්ධ වෙන්නේ අධිසන්ධාන හර තමයි වෙබ් පිටු සම්බන්ධ වෙන්නේ C කියන එක ගත්තොත් වෙබ් පිටු නිර්මාණය කිරීමේදී වගු ටේබල් ආදී භාවිතා කළ හැකි මේක අපි කෙලින්ම කතා කරලා තිබුණ නැති එකක් නමුත් ගොඩක් අය මේකට හරියට උත්තර එවලා තිබුණා මේවට අපි කියන්නේ පොතේ ටෙම්ප්ලේට්ස් කියලා ටෙම්ප්ලේට්ස් කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපි වෙබ් අඩවි නිර්මාණය කරද්දී මේ ටෙම්ප්ලේට්ස් අපිට ආකෘතින් පාවිච්චි කරන්න පුළුවන් කෙලියෙන් එහෙනම් අපි වෙන වෙනම උදාහරණ ටේබල් එක කියන එකට වෙන වෙනම ටයිප් කරන්නේ නැතුව ආකෘතියක් විදිහට මේක ගන්න පුළුවන් උත්තරේ එන්න ඕන ආකෘති කියන එක ඒ කියන්නේ ටෙම්ප්ලේට් කියන එක එන්න ඕන right එක් මාතෘකාවට අදාළ වෙබ් පිටු වල එකතුවක් අපි දන්නවා වෙබ් අඩවියක් කියන විදිහට තමයි අපි කියන්නේ වෙබ් අඩවියක් වෙබ් සයිට් කියලා කියනවා ඒතර මේ වෙබ් පිටු නිර්මාණය වෙලා තියෙන එකිනෙකට අදාළ වූ වෙබ් පිටු ගණනාවක් එකට එකතු වෙලා ඊට පස්සේ අපි කතා කරපු තේ වෙබ් නිර්මාණය කිරීමට අපි නම් සරල යෙදුම් සංස්කාරක පාවිච්චි කරන්න පුළුවන් හැබැයි හැමදේම කරන්න ඕන නම් වෙබ් අඩවි සැලසුම්කරණය නිර්මාණය ප්‍රසිද්ධ කරනවා කියන්නේ පබ්ලිෂ් කරනවා කියලා කියන්නේ සේවාදායක පරිගණකයක මේක තැන්පත් කරන එක අපි කියන හොස්ට් කරනවා කියලා මේ ඔක්කොම කරන්න පුළුවන් මෘදුකාංග වලට අපි විශේෂ නමක් කියන වෙබ් ඔතොරින් ටූල් කියලා. ඔව් ඒකට කියන්නේ වෙබ් සැකසුම් මෙව නම් කියලා. right HTML භාවිතයෙන් නිර්මාණය කළ වෙබ් පිටුවක් නැරඹීම සඳහා අපි වෙබ් පිටු නිර්මාණ මොනවා හරි යෙදුම් මෘදුකාංගයක් පාවිච්චි කරන්න ඕනේ. ඒතර යෙදුම් මෘදුකාංග ගණනාවක් තියෙනවා. නමුත් අපි පොදුවේ මේවට කියන නම තමයි වෙබ් අතිරික්සුව එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසර් කියන එක තමයි මෙතනදී පාවිච්චි කරගන්නේ. වෙබ් බ්‍රවුසර් කියන එක පාවිච්චි කරන්නේ. අවසානයේ ගත්තොත් වෙබ් පිටුව දර්ශන විත්‍ය ආකාර ගැන උපදෙස් දෙන්නේ අපි HTML tags වලින් අපි ටැග් කියන එක සිංහලෙන් කියන උපදේශ ඇමනුම් එහෙම නැත්නම් මාකප් ටැග්ස් right
හොඳයි පුතේ එහෙනම් ඒක තමයි උත්තර ටික තියෙන්නේ. බොහෝ දෙනෙක් මේක හරි මම දැක්ක එකක් දෙකක් විතර පොඩ්ඩක් උත්තර ටික පටලගෙන තිබුණා. එහෙම නැත්නම් හැමෝම වගේ මේකට හොඳට උත්තරේ වල තිබුණා. මම ඒ ටික මාක් කරලා පුතාලට වෙනම එවනවා. right අපි ඊට පස්සේ HTML කේතයක් ගැන තමයි දීලා තියෙන්නේ. මේක ගොඩක් දැන් ලීසි ප්‍රශ්නයක් වෙන්න ඕන පුතාලට. මතක තියෙන්න ඕනේ HTML පිටුවක ප්‍රධාන කේතයේ පටන් ගන්න HTML කියලා ඉවර වෙන්න ඕනේ /HTML. මෙතන පොඩි වැරද්දක් තියෙනවා. සාමාන්‍ය සමහර වෙලාවට පොඩි අඩුපාඩු තියෙනවා. එතකොට HTML පිටුවක අපි කිව්වා කොටස් දෙකක් තියෙනවා head සහ body. head එක ඇතුලේ තමයි මාතෘකාව තියෙන්නේ. මේවා ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. body එකේ ටයිප් කරන ඒවා තමයි ඩිස්ප්ලේ වෙන්නේ කියන එක කතා කරා. right එතකොට මේක මුලින්ම තියෙන විශාල මාතෘකාවක් අපි කියනවා header එකක්. headers අපි කතා කරා කීයක් තියෙනවා කිව්වද පුතේ? ඔව් මන්තකය ටක් ගාලා කියමු. headers කීයද? 7යි. headers 7ක් තියෙනවා. කීනම් කීයටද බිනුවර? 1 ඉඳන් 7 වෙනවා. 1 ඉඳන් 7 වෙනකන් තියෙනවා. එහෙමද අනික් අය කියන්නේ 7ක් තියෙනවද? අංශමාලා headers කීයක් තියෙනවද? විමුක්ති 7යි. 7ක් තියෙනවා. ඔව් ගයාෂ ඔව් කීයක් තියෙනවද? 6යි. 6යි. හංසක 6යි. 6යි. දැන් උත්තර දෙකක් ආවා. 6ද 7ද? අපි නෝට් එකේ කතා කරේ H1 ඉඳන් කීය වෙනකන් තියෙනවද? levels 6යි. මතක තියාගන්න පටල ගන්න එපා. දැන් විභාගේ කිට්ටුයි. ඒකෙන් H1 කියන එක තමයි විශාලම, H6 තමයි කුඩාම වෙන්නේ. ඒතර අපිට විශාලම එක එන්න ඕනේ. ඒ නිසා පුතේ මේකට එන්න ඕනේ H1 කියන එක. හරි? හැබැයි පුතේ මේකේ පොඩි වෙනසක් තියෙනවා. මේකේ header එක පුතාලා පේනවා ඇති මේ header කියන එක පටන් අරන් ඉවර වෙනවා. අතර මැදදී මේක break කරලා තියෙනවා. එහෙම අපිට break එක ගන්න ඕන නම් ඔව් මොකද්ද අපි line break කියන BR පාවිච්චි කරන බහුතරයක් උත්තරේ ලියලා තිබුණා. ඒක උත්තරේ හරි පුතේ. ඊට පස්සේ පුතේ තියෙන පැරග්‍රාෆ් එකක් ප්‍රශ්නයක් නෑ. පැරග්‍රාෆ් එක එතන තියෙනවා. ඊට පස්සේ level header 2 එක තියෙනවා flow chart symbols. එතකොට මේකෙන් අපිට තියෙන කරන්න පුළුවන් මේකට වඩා විශාල වෙන්න ඕනේ. නිසා මේක H1 වෙන්න ඕනි කියන එක. ඊට පස්සේ ආය පාර පැරග්‍රාෆ් එකක් තියෙනවා. ඊට පස්සේ list එකක් තියෙනවා. ඒතර list වර්ග කීයක් තියෙනවද පුතේ? මතක් කරමු ටක් ගාලා. 3යි. 3යි. list වර්ග 3යි. මොනවද 3? ordered list, ordered list, unordered list, unordered list, unordered data added list. description list අපි කියනවා DL කියලා ගන්නවා නේද? හරි. එහෙනම් විස්තර කිරීමේ ලයිස්තු කියලා අපි කිව්වා. ඒතර මේ ලයිස්තු වර්ග 3 තියෙන්නේ. ඒතර මේක ordered list එකක්. එකේ ඉඳන් යන්නේ. එතකොට මේකේ තියෙන මේ terminator කියන එක තද අකුරෙන්, ඒ කියන්නේ bold එකකින්, bold නම් අපි දන්නවා කීතෙන්න ඕනේ B කියලා. ඒකත් ගොඩක් අය හරියට කතා කරලා තිබුණා. ඊට පස්සේ H2 header එකක් තව එකක් තියෙනවා. ඊට පස්සේ text එකක් තියෙනවා. ඊට පස්සේ H3 ඊළඟ list එක අපි දන්නවා මේක unordered list වෙන්න ඕනේ. ඒතර UL වලින් තමයි එන්න ඕනේ. අවසානයේ අපිට තියෙන image එකක් මෙතෙන් දෙන්න ඕන IMG කියලා. මම හිතන්නේ ගොඩක් අය මේක හොඳට උත්තර දීලා තිබුණා. බොහොම හොඳයි. ඒ උත්තර ටික මම හිතන්නේ ප්‍රශ්නෙම ගොඩක් ලේසි. සමහර මේකේ කීපයක් වරදින්න පුළුවන්. නැත්නම් මම හිතන්නේ මුළු ලකුණුම මේ ප්‍රශ්නට ගන්න ලේසියෙන් තියෙනවා. right. පස්වෙනි ප්‍රශ්න ගොඩක් වැදගත් පොතේ. මෙන්න මේකේ උත්තරේ ලියා ගන්න. මට මේකේ ටයිප් කරමු. බලමු මම අපිට ගන්න ඕනේ මොකද්ද මේ සම්පාදකයා සහ අර්ථ වින්‍යාසකයා කියලා කියන්නේ. පොතට ඉන්න ටක් ගාලා මම මගේ නෝට් එකෙන් මේක අරන් පෙන්නන්න. අපි නෝට් එකට ගියොත් ඔව් අපි මම ටයිප් කරන්න පුතේ උත්තරේ ලියා ගන්න එහෙම වුණොත් ගොඩක් අය මේක හරියට උත්තරේ ලියලා තිබුණේ නැහැ.
අපි ඒක නිසා උත්තරේ ලියාගමු. එහෙනම් මුලින්ම අපි සම්පාදකයක් කියන තැනින් පටන් ගමු. සම්පාදකයේදී අපි මොකක්ද පරිවර්තනය කරන්න අපි කියනවා මේ අපේ ඉහළ මට්ටමේ භාෂාවක ලියූ කීතයක් නේද? ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පරිගණක වැඩසටහන නිර්මාණය කරද්දී අපි ඉහළ මට්ටමේ භාෂා තමයි පාවිච්චි කරන්නේ. හේතුව අපිට ගොඩක් කිට්ටුයි සරල ඉංග්‍රීසි අක්ෂර වලින් තමයි ලියන්නේ. හැබැයි පරිගණකයේ තේරුම් ගන්නේ දිමේ කේතවල ලිව්වොත් විතරයි. ඒක නිසා අපි ඒකට කියනවා යන්ත්‍ර භාෂාව කියලා. ඉහළ මට්ටමේ භාෂාවේ ලියා ඇති කේතයක් අපි යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීමේදී ඒක කරන ආකාරය අනුව තමයි මේ දෙක වෙනස් වෙන්නේ. මට කවුරු කියන සම්පාදකයේදී මොකද වෙන්නේ අතරම? කේතය යන්ත්‍ර භාෂාවට මොකද වෙන්නේ? ඔව් අපි කියන සම්පාදක ඉහළ මට්ටමේ භාෂාවල ඇති කේතය සම්පූර්ණයෙන්ම එකවර යන්ත්‍ර භාෂාවට අපි සම්පාදකය කියලා ලියමු. සම්පාදකය කියන්නේ අපේ මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේදී වෙන්නේ ඉහළ මට්ටමේ භාෂාවක ලියා ඇති කේතයක් සම්පූර්ණයෙන්ම එක්වරම යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරනවා නම් ඒකට අපි සම්පාදක කියනවා. උදාහරණ භාෂාවන් ගත්තොත් අපි කතා කරපු පැස්කල් එහෙම නැත්නම් C වගේ පරිගණක භාෂා සම්පාදක වලට උදාහරණ. right මට හරි කවුරු කියන්නේ එහෙනම් අර්ථ වින්‍යාස කියන්නේ මොකද්ද? ඔව් සම්පූර්ණයෙන් නෙමෙයි නම් මොකද වෙන්නේ? පියවරෙන් පියවර. ඔව් පියවරෙන් පියවර අපි කියනවා පේලි එකක් හෝ කිහිපයක්. වරකට පේලි එකක් හෝ කිහිපයක්. අර්ථ වින්‍යාසයකදී අපි කියනවා වරකට ඉහළ මට්ටමේ භාෂා කේතය එකක් හෝ කිහිපයක් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරනවා. උදාහරණ ගත්තොත් පොතේ අපි ගත්තොත් Python MATLAB මෙන්න මේ වගේ පරිගණක භාෂා ගත්තොත් අර්ථ වින්‍යාසක විදිහට තමයි අපි ගණන් ගන්නේ. එහෙනම් මට ලියාගන්න සම්පාදකයක් කියන පොතේ අපේ කේතය අපි සමහරට කියන ප්‍රභව කේතය කියලාත් කියන මේකට ප්‍රභව කේතය සම්පූර්ණයෙන්ම එක්වරම යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරනවා නම් එම පරිවර්තන බුදුකාංගයට අපි සම්පාදක කියලා කියනවා.
ආර්ථ වින්‍යාසයක් කියන්නේ වාරකට එකක් කේතේ උපදෙස් එකක් හෝ කිහිපය බැගින්න නැත්නම් පේලි එකක් හෝ කිහිපය බැගින්න පරිවර්තනය වෙන්නේ අපි එකට අර්ථ වින්‍යාසකය කියනවා. උදාහරණ මම කියව පොතේ පැස්කල් අපි ඉගෙන ගත්ත භාෂාව ගත්තොත් පැස්කල් සම්පාදකයකට උදාහරණයක්. පැස්කල් අපි සම්පාදකව කියන්නේ පැස්කල් වල අපි මේ පරිවර්තනයේදී පාවිච්චි කරන සම්පාදකයක් සම්පූර්ණයෙන්ම කේතේ වෙනවා. ඒකයි අපි ක්‍රියාත්මක වුණේ නැහැ errors තිබුණා. මතක තියාගන්න. හැබැයි අර්ථ වින්‍යාසකයක් එහෙම නෙමෙයි. හරි වරකට කිහිපයක් නිසා වැරද්දක් තිබුණත් ඒ වැරද්ද තියෙන තැන දක්වාම ක්‍රියාත්මක වෙනවා. මේක ගොඩක් අය ලියලා තිබුණේ නැහැ. ලියපු අයත් හරියට ලියලා තිබුණේ නැහැ. සමහර කට්ටිය දත්ත කියලා තිබුණා. දත්ත නෙමෙයි පොතේ කේතයක්. එහෙම නැත්නම් අපි ඉහළ මට්ටමේ භාෂාවෙන් ලියා ඇති ක්‍රමලේඛය කේතය හෝ ක්‍රමලේඛය තමයි සම්පූර්ණයෙන්ම යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්නේ. පරිගණකයට තේරෙන්නේ යන්ත්‍ර භාෂාවක් නිසා. හොඳයි අපි දෙක කොටසට යමු. මේක ලියාගෙන ඉවරන මට කියන්න. පුතලට තාම වෙලා ඕනද? ඩිස්කනෙක්ට් වේවි පොතේ ඉක්මනට ලියා ගන්න. ඊළඟ එකකින් ආය අපි ලොග් ගෙමු. හරි පුතේ අපි ඊළඟ question එකට යමු. right the labels අහන්නේ අපි කතා කරොත් මේ flow chart එක ආරම්භයට සංකේතය පොතේ අපි දන්නවා. ආරම්භය අවසානයේ තියෙන එකම සංකේතයක්. ඒක නිසා මෙතෙන්ට එන්න ඕන සංකේතය මේ හැඩති සංකේතයක්. එතකොට මේ හැඩති සංකේතය මේක එනවා A වලට. ඊට පස්සේ මෙතනදී ඉන්නේ තේරීමක් decision block එකක්. මේ හැඩතලය තමයි අපි පාවිච්චි කරන්නේ. අඹ ශුද්ධ තියනවාද කියලා ඔව් නම් අවශ්‍යද තවත් decision block එකක්. නැහැ නම් තවත් decision block වෙනත් වර්ග තිබේද decision block එකක් විදිහට තමයි එන්නේ. වෙනත් විශේෂ වර්ග තිබේද කියලා තමයි අහන්නේ. ඊට පස්සේ අවසානයේ ගත්තොත් මේකත් මේ හැඩතලේ ඉන්න ඕන. මේකේ අවසානයේ මේ හැඩතලේ ඉන්න ඕන.
ප්‍රශ්නෙත් තරම් අමාරු එකක් නෙමෙයි මේකෙදි. එහෙනම් උත්තර අපි ගත්තොත් හැඩතල දෙකයි අපිට දෙන්න ඕනේ. උත්තර පත්‍රයේ පුතල හැඩතල දෙක ඇඳන හරි. ඒතර පළවෙනි හැඩතලයේ යටතේ අපිට එනවා A, E සහ F. එතකොට මේකෙදි අපිට දෙන්න පුළුවන් A, E සහ F කියන එක. ඊළඟට අපි තීරණ ගත්තොත් දැන් ඩිසිෂන් බ්ලොක්ස් කියන එක ගත්තොත් කොන්දේසි සඳහා අපි දක්වන සංකේතය ගත්තොත් B C D කියන එක එනවා. ඒක නිසා මෙතෙන්ට අපිට ගන්න පුළුවන් B C සහ D කියන එක. මෙන්න මේ ටික තමයි පොතේ අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. right. හොඳයි මේක ගොඩක් අය කරලා තිබුණා පළවෙනි එක බැරි වුණාට සමහර කට්ටිය මේ ප්‍රශ්නේ අතහැරලා තිබුණා. මම හැබැයි අනික් සතින්ද මට ඕනේ හැමෝම මේකට උත්තර ලියන්න. right. අපි එතනින් ගියොත් තුන්වෙනි කොටස අඩුපාඩු තිබුණා මම ඒක කරපු අයට උත්තර වලට එව්වා. ඒක නිසා මම මේක වෙන්නම අඳිමු කමක් නෑ. හැබැයි සමහර කට්ටිය පොතේ මේක කරලා තිබුණේ නැහැ. මම ඒක නිසා මේ මගේ ක්‍රමයට මම පන්ති කරපු ක්‍රමයට පොතේ අඳින්න යනවා. ඒතර මුලින්ම තියෙන්නේ input temperature කියන එක. ඊට පස්සේ අහන්න ඕන එක තමයි temperature 32ට වඩා වැඩිද කියන එක අහනවා. අපි සාමාන්‍යයෙන් අහන්නේ is කියලා. temperature එක වැඩිද 32ට වඩා ප්‍රශ්නාර්ථයක්. හරි. ඊට පස්සේ මේකේ ටෙම්පරේචර් 32කට වඩා වැඩි නම් අපි දන්නා පොතේ hot කියලා ඩිස්ප්ලේ වෙන්න ඕනේ. ඒ කියන්නේ නේද වෙනම මේ හරියට අපි ගන්න අපේ ක්‍රමයට ගත්තොත් මම ඒක අවුට්පුට් ම කියන එහෙම නැත්නම් print කිව්වත් ප්‍රශ්නයක් නැහැ. පොතල print කියන වචනේ පාවිච්චි කරලා hot. එහෙම නැත්නම් තවත් decision block එක කොන්දේසියක් කියන්නේ. මේකෙදි දෙවෙනි පාර අහන්න ඕනේ temperature එක 20ට වඩා වැඩිද කියන ප්‍රශ්නේ. හරි. දැන් 20ට වඩා වැඩි නම් අපි දන්නවා ඔව් නම් මෙතන එනවා output average. පොතේ මේ quotes එක ඕනේ මේ උද්දෘතකමාවනේ ඕනේ. ඒක අනිවාර්යයෙන් මොකද මේක messages නිසා. විදියට. එනවා හිතන්නේ අපිට අවශ්‍ය ටික අපි ඇඳලා ඉවරයි. දැන් හැඩතල ටික ඇඳගමු. ඒතර අපි හැඩතල ගත්තොත් මේකෙදී ඉන්පුට් එකක් නිසා අපි මෙන්න මේ හැඩතලය පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනදී මේකදී පාවිච්චි කරන්න ඕන decision block එක පොතේ මම mouse එකෙන් අඳින්න එක නිසා හරියට අඳගන්න එක හැඩතලේ. ඊට පස්සේ මෙතනත් ඒ වගේම decision block එක එන්න ඕනේ. මේක output එක. මේකත් output එක. හැඩතල හරියට දෙන්න ඕනේ. මේක කොටසක් කිවින්ද මම ස්ටාර්ට් එන්ඩ් ලිව්වේ නෑ. ඒක දැම්මට ප්‍රශ්නේ නෑ. කෙනෙකුට මේක ස්ටාර්ට් කියලා දැම්මට ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මෙතනින් අපි ඩිසිෂන් බ්ලොක් එකට එනවා. කොටස් දෙකයි. 32කට වඩා වැඩි නම් අපි කියන hot කියලා. අපි yes නම් yes නම් මේ පැත්තට එහෙම නැත්නම් no නම් මේ පැත්තට එන්න ඕනේ. අපි no කියලා ගත්තොත් මේ පැත්තට එන්න ඕනේ. 32කට වඩා වැඩි නැත්නම් කියන්නේ 32කට අඩුයි. ආයත yes වුණොත් මේ පැත්තට no වුණොත් මේ පැත්තට. ඒකට මම ටෙක්ස්ට් එක ගත්තොත්
yes වුණොත් මේ පැත්ත yes no ගොඩක් අයට අමතක වෙලා තිබුණා ඒව හරියටම එන්න ඕනේ ඊට පස්සේ අපි දන්නවා මේ ඩිවිෂන් බ්ලොක් එක ඉවර වෙන්න ඕනේ මම ඒක අවසන් කරන මේ විදිහට හරි එතකොට මේ බ්ලොක් එක ඉවරයි ඊළඟට අපි ලොකු බ්ලොක් එක ඉවර කරන්න ඕනේ කියන්නේ මේ පැත්තයි තමයි එන්න ඕනේ මේ ඊළඟ පීවරට යනවා හරි නැත්නම් එන්ඩ් එක දාන්න පුළුවන් මෙන්න මේ විදිහට පොතේ ඇදෙන්න ඕන ගොඩක් අය මේ ප්‍රශ්න try කරලා තිබුණේ try කරපු අයගේ අඩුපාඩු තිබුණේ මම මාක් කළේව මම අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ බලනවා ඒක නිසා මේ අනිසරේ ඉඳන් අනිවාර්යෙන් මේක කරන්න ඕන මොකද සමහර කාලවල වල පොතේ මේ ප්‍රශ්න බොහොම ලේසි වෙන්න දීලා තියෙනවා හරි පුතාලට අපහැදිලි තැනක් තියෙනවද මේ ප්‍රශ්නේදී බිනුවර කරාද මේ ප්‍රශ්නේ කරේ නෑ සර් ඒක කරන්නම් ඒක තමයි අනිසරෙන් පස්සේ එහෙම බෑ හැම එකම කරන්න ඕන හංසමාලා හරි අපි ඊළඟ කොටසට යමු මේකත් ගොඩක් අය හරියට ලියලා තිබුණා අපි කොටසින් කොටස උත්තර ටික බැලුවොත් P සහ T වලදී වෙන්න ඕනේ මොනවද කියන එකයි අපි කියන්න ඕනේ සංකේත විදිහට මේක දීලා තියෙන අතර P සඳහා තියෙන්නේ එකෙත් මම උත්තර ටික ටයිප් කරන්නම් සමහර අයට අඩුපාඩු තියෙන නිසා අපි P වලදී පුතාලට පේනවා මේක දැස් ඍජුව කියන එක හරි එතකොට ඇස් වලින් අපි ඍජුව තිරේ දිසා බලන්න ඕනේ ඍජුව බලන්න ඕනේ ඊට පස්සේ Q කියන්නේ අපේ මේ පිටුපස අපි කියනවා බැක් සපෝට් කියලා මේකට කියන්න පුළුවන් පිටුපස සඳහා සපෝට් එකක් සහයෝගයක් විදිහට අපිට નિયમિત පරිදි පිටුපස වචන පොඩ්ඩක් මම හිතන්න පුතේ ඊට පස්සේ નિયમિત උසට සකසා નિયમિત උසට සකසාගත් නියමිත උසකට අපි තියාගන්න ඕනේ පතුල් සඳහා සපෝට් එකක් ඕනේ ෆුට්ස් ස්ටූල් කියලා කියන්නේ ඒකත් සපෝට් එකක් අපිට ඕනි ඊට පස්සේ තිරේ නියමිත උසින් තිරේ නියමිත උසින් තියාගන්න ඕනේ
right. පතුල් සඳහා සහයෝගයක් එහෙම නැත්නම් පතුල් සපෝට් එකක් කියන එකයි කියනවනේ මට මේ නියම වචනේ නේ නැහැ පොතේ මොකක්ද ඒකට කියන්න ඕනේ කියලා. මේක කොන්ද කෙලින් කියන එක තමයි කට්ටිය මේක ලියලා තිබ්බ කොන්ද කෙලින් තබා ගැනීම කියලා. මම පිටපස් සඳහා සහයෝගයක් කියලා ලියන්නේ. කෙලින් තබා ගැනීම තමයි. මේක සමහර කට්ටිය ලියලා තිබුණා මේ කොන්ද කෙලින් කියලා. හරි. ඇත්තටම ඒක සහයෝගයක් වෙන විදිහට තමයි මේක තියලා තියෙන්නේ. පතුල සඳහා සහයෝගයක් ස්ටූල් එකක් කියලා තියෙන පුටුවක්. එහෙම නැත්නම් පතුල නියමිත උසින් අපි කියනවා ලම්බකව තියාගන්න ඕනේ කියලා. පතුල් පොළවට ලම්බකව තබා ගැනීම කියලා. මෙන්න මේ ටික තමයි අහලා තිබුණේ. සමහර කට්ටිය උත්තරේ කොටස් වශයෙන් දීලා තිබුණා. මේ කවිෂගේක right. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු. right. පහත දක්වා ඇති ක්ෂේත්‍රවල තොරතුරු සහ sannivedana තාක්ෂණයේ භාවිතය කෙටියෙන් පැහැදිලි කරන්න කියලා තියෙනවා. උදාහරණ දෙන්න ටෙලිවෙදකම කියන එක. ඔව් ටෙලිවෙදකම කියලා කියන්නේ ඔව් අපේ දන්න පුතාලා කියමු බලන්න ලියපු අය ටෙලිවෙදකම කියන්නේ මොකක්ද පුතේ? ඔව් අපි කෙටියෙන් ලිව්වොත් අපිට කියන්න පුළුවන් අන්තර්ජාලය හරහා ප්‍රතිකාර ඔව් කෙටියෙන් කියන්න පුළුවන්. නමුත් මේකට හොඳ උත්තරයක් දෙන්න ඕන පුතේ. අපි අන්තර්ජාලය කියන එක හරි. නමුත් අපි කිව්වොත් තොරතුරු හා මම අනිත් එකෙන් ටයිප් කරන්න පුතේ නැත්නම් මේක ඉන්නේ හරියට. තොරතුරු හා sannivedana තාක්ෂණය භාවිතා කරමින් රෝගියෙකු දුරස්තව සිටින වෛද්‍යවරයෙකු සම්බන්ධ වී ප්‍රතිකාර ලබා ගැනීම මෙහිදී සිදුවේ. තොරතුරු හා sannivedana තාක්ෂණය අන්තර්ජාලය කියන එක හරි භාවිතා කරමින් රෝගියෙකු දුරස්තව සිටින වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වීම තමයි වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වී ප්‍රතිකාර ලබා ගැනීම මෙහිදී සිදුවේ. හැබැයි මතක තියාගන්න මේක සම්පූර්ණම සාර්ථක වෙන්න නම් රෝගියා සමග සහය වෛද්‍ය විද්‍යාව පිළිබඳ අවබෝධයක් ඇති තියෙනවා. උදාහරණයකට නර්ස් කෙනෙක් වගේ කෙනෙක් ඉන්න ඕනේ. විශේෂයෙන් තමුන්ගේ තියෙන ගැටලු අපහසුව වෛද්‍යවරයාට පවසන්න නම් ඒ සඳහා දැනුමක් ඇති පුද්ගලයෙක් ඉන්න ඕනේ. ඒ නිසා මේක ලියා ගන්න. තොරතුරු හා sannivedana තාක්ෂණය භාවිත කරන රෝගියෙකු දුරස්ව සිටින වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වී ප්‍රතිකාර ලබා ගැනීමයි. මෙහිදී රෝගියාගේ සහයට වෛද්‍ය
මේ සඳහා සහය වෛද්‍යවරයෙකු හෝ හෙදියක විශේෂයෙන්ම සහය වෛද්‍යවරයෙකු හෝ වේදිකයක් කියලා කියන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳව අවබෝධයක් ඇති කෙනෙක්. ඒ කියන්නේ රෝග විනිශ්චය සඳහා උදව්වට තව කෙනෙක් ඉන්න ඕන. මෙන්න මේ කරුණු දෙකම ඉන්න ඕන හරියටම අපි මේ ටෙලි වෙදකම කියන එක පැහැදිලි කරද්දී. මම මුල් කොටස ටයිප් කරා. ඊටු කොටසත් පොතේ ලියවෙන්න ඕන. උත්තරේ ලියා ගන්න. හරිද පුතේ? ඊළඟ එකට යමු. අහනවා රජයේ පුරවැසියන්ට ලබා දෙන සේවාව. අපි කියන G2C කියලා. සමහරවිට මේක කියන government to citizen G2C කියලා කියන්නේ. ඒ කියන්නේ රජය විසින් පුරවැසියන් සඳහා ලබා දෙන සේවා තමයි අහන්නේ. එතකොට භාවිතය කියන්න කියලා තියෙන්නේ ටෙලිවේදකම කියන්නේ මොකද කියන එකේදී උදාහරණ අහලා තියෙනවා. ටෙලිවේදකමේ කියන ලියන්න අපි කියනවා වීඩියෝ කොන්ෆරන්සිං වීඩියෝ තාක්ෂණය ආධාරයෙන් හරි වීඩියෝ තාක්ෂණය භාවිත කිරීම කියන එක කියන්න පුළුවන්. පළවෙනි එකට ටෙලිවේදකමට. ඊට පස්සේ සේවාවන් ගත්තහම රජයට දෙන සේවාවන් රජය විසින් විවිධ සේවාවන් සපයනවා. උදාහරණ ගත්තොත් අපිට කියන්න පුළුවන් අපේ වාහනවල ආදායම් බලපත්‍රය වාහනවල ආදායම් බලපත්‍රය මාර්ගගතව ලබා ගැනීම ඊට පස්සේ ගත්තොත් විභාග ප්‍රතිඵල මාර්ගගතව එන්න මේවා උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර රජයක් විසින් ප්‍රොවිෂන් ලබා දෙන විවිධ සේවා තියෙනවා. මම මේ දෙකක් විතරයි කිව්වේ පොතේ. එතකොට ප්‍රධාන වශයෙන් ආදායම් බලපත්‍ර වගේ දේවල් දැන් ඔන්ලයින් ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ විභාග ප්‍රතිඵල doenex.lk කියන එක හරහා අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේව තමයි උදාහරණ වෙන්නේ. right තුන්වෙනි කොටසට යමු. අපි තුන්වෙනි කොටස කතා කරොත් විද්‍යාගාරය රැක බලා ගැනීම සඳහා යෝජනා තමයි අහන්නේ. භෞතික ආරක්ෂාව. ඒ කියන්නේ ආරක්ෂාව කිව්වහම ආරක්ෂා වර්ග කිහිපයක් තියෙනවා. භෞතිකව අපිට ඒතන ආරක්ෂා කරන්න මොනවද කරන්න පුළුවන් කියන එක තමයි අහන්නේ. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් අගුළු යෙදීම. මෙතනදී අකුලක් ආරකාංශික සේවය නේද? සේවය ලබා ගැනීම ආරකාංශික ලබා ගැනීම අපිට කියන්න පුළුවන් මේවා උදාහරණ විදිහට භෞතික ආරක්ෂාව සඳහා. මේ භෞතික ආරක්ෂාව සඳහා තව CCTV මේ භෞතික ආරක්ෂාව අගුලක් දාන්න පුළුවන්, ලොක් එකක් දාන්න පුළුවන්, CCTV දාන්න පුළුවන්, security guard කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ද්වේෂ සමග කේතවලින් ආරක්ෂාව අපි තියෙන වෛරස් ගාඩ් මොකද පුතේ අපි සිංහලෙන් කිව්ව වෛරස් ගාඩ් කියන එකට
ප්‍රති වෛරස් මෘදුකාංගනේ සෑහෙන වෙලා ගිය එක තේරුම් ගන්න. එහෙනම් මේකෙදී දෙවෙනි B කොටසට අපිට උදාහරණ විදිහට කියන්න පුළුවන්. ප්‍රති වෛරස් මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. प्रति वायरस मृदुकांग ඊළඟට අපිට කියන්න පුළුවන් පොතේ මෙහෙම පද්ධතිය යාවත් කාලීන අප්ඩේට් කරනවා කියන එක මෙහෙම පද්ධතිය අපිට යාවත් කාලීන කරන්න පුළුවන්. රයිට්. ඊළඟට තුන්වෙනි එක පුතේ තාර්කික ආරක්ෂාව කියලා කියන්නේ. තාර්කික ආරක්ෂාව ගත්තොත් තාර්කික ආරක්ෂාව කියන්නේ අපි කියන යූසර්නේම් පරිශීලක නාම මුරපද පරිශීලක නාම සහ මුරපද යෙදීම කියන එක අපිට ගන්න පුළුවන්. ඊළඟට backup උපස්ථක නේද? උපස්ථක හදිසියවත් data නේද? නැති වුණොත් අපිට ආපහු ගන්න හැකියාව තියෙන්න ඕනේ. මෙන්න මේව තමයි පුතේ තාර්කික ආරක්ෂාව විදිහට පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපි ආරක්ෂාව කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙක භෞතිකව කියන්නේ පිටින් දෙන්න පුළුවන් ආරක්ෂාව. ලොක් එකක් දානවා, ආරකාංශයේ සේවයක් ගන්නවා, CCTV දානවා. ඒ physical security. තාර්කික ආරක්ෂාව කියන්නේ අපි මෘදුකාංග භාවිතයෙන් අපිට දෙන්න පුළුවන් ආරක්ෂාවන් තියෙනවා. මුරපද දෙන්න පුළුවන්. ඒතකොට වෙන කෙනෙකුට ලොග් වෙන්න බෑ. පෙළදිරියට හානි වුණොත් අපිට ලබා ගන්න අපි උපස්ස තියා ගන්න පුළුවන්. හරි. හොඳයි පුතේ. එහෙනම් 11:55යි මම අදට නතර කරන 7 වෙනි ප්‍රශ්නයේ උත්තර ටික අපි අනිත් දවසේ බලමු. ඒකේ පළවෙනි කොටස ඇත්තටම අපේ සිලබස් එකෙන් පිටේ ඉන්නේ අපි ඒක ඇත්තටම උත්තර කතා කරලා නැහැ පළවෙනි කොටසට. හැබැයි දෙක තුන කොටස මේකට අදාළයි.